ආයුබෝවන්. ඔබ මෙතෙන් සිටික් වන්නේ ජාතික රූපවාහිනී දෙවපුවත් විකාශය සමගින් මම සංජීවනී නවලගේ පළමුවෙනි අවධානය ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත. කොරෝනා හේතුවෙන් ලොව පුරා කුඩා දරුවන්ගේ ජීවිත අවදානමක ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම. COVID-19 රෝගී වූ 172 දෙනෙක් පූර්ණ සුවය ලබති. මැයි 11 සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කෙරෙන්නේ සෞඛ්‍ය සහ ආරක්ෂක විශේෂඥ උපදෙස් මත පමණයි. රජය අවධාරණය කරයි. මහර බන්ධනාගාරින් පලා යාමට තැත් කළ සැකකරුවෙක් තාප්පයෙන් ඇද වැටීමේ යයි. විවගාවට පරිසර හිතකාමී පොහොර නොමිලේ ලබා දීම සාර්ථකව. වෙසක් සතිය හෙට සිට. පළමුවෙනි අවධානය දේශීය පුවත් වෙත. මහර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි 7 දෙනෙකු ඉන් පලා යාමට දැරූ උත්සාහයකදී එක් අයෙකු මිය ගොස් තිබෙනවා. ඔහු මිය ගොස් ඇත්තේ අදාළව බන්ධනාගාර තාප්පයෙන් පැන යාමට තැත් කළ අවස්ථාවේ බිමට ඇද වැටීමෙන්. මෙලෙස පැන යාමට උත්සාහ දරා ඇත්තේ මද්ද්‍රව්‍ය හා මංකුල්ල කැම්පවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති සැකකරුවන් පිරිසක්. බන්ධනාගාර ගත කර සිටි එම 7 දෙනා අද අලුයම 2:30ට පමණ ඉන් පලා යාමට උත්සාහ දරා තිබෙනවා. එක් සැකකරුවෙකු අඩි 20ක් පමණ උස තාප්පයට නැග ආධාරකයක් මගින් ඉවතට යාමට තැත් කළ අවස්ථාවේ බිමට ඇද වැටි ඇති බවයි වාර්තා වන්නේ. අනතුරුව ඔහු රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය පවසන්නේ ලනු හා ඇඳ ඇතිරිලි ආධාරයෙන් පිරිස පලා යාමට උත්සාහ දරා ඇති බවයි. රන්දවියන් හා බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු අතර ඇති වූ පොරබැදීමකදී බන්ධනාගාර නිලධාරීන් 2 දෙනෙකුද සුළු තුවාල ලබා තිබෙනවා. ඔවුන් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මියගේ සැකකරුවාගේ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මෙරට සිදු කරන ලද වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ සිදු කර තිබෙනවා. මේ අතර COVID-19 රෝගය වැළඳුණු 172 දෙනෙකු අද වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 526 දෙනෙක්. වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ සිදු කර තිබෙනවා. එම පරීක්ෂණ ගණන 1668ක්. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 25000ක් පමණ. එතකොට 1681ක් කිරීමේදී කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වාර්තාගත සංඛ්‍යාවක් කරලා තියෙනවා. එම සංඛ්‍යාව 788ක්. ඊළඟට ගත්තහම කොළඹ වෛද්‍ය පීඨය විශාල සංඛ්‍යාවක් වාර්තා කරලා තියෙනවා 177ක් අලුත් පර්යේෂණාගාරයක් හැටියට. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරය 143ක් වාර්තා නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ඊටාම නව පර්යේෂණාගාරයක් හැටියට අංගොඩ IDH ආයතනයත් වාර්තා 125ක් නිකුත් කරලා තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම IDH ආයතන කියන්නේ කුළුඳුල් ආයතනයක්. ජාඇල්ල සුදුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ COVID-19 රෝගියෙකු සුවය ලබා පසුගියදා සිය නිවස බලා පිටත්ව ගියා. ඔහුට උපදෙස් දී තිබුණේ තවත් දින 14ක කාලයක් නිවස තුළ ස්වයං නිරෝධායනයකට යොමු වන ලෙසයි. එම කාල සීමාව තුළ මෙම පුද්ගලයාට COVID-19 රෝගිය යලි වැළඳී ඇති බවට පුවතක් ඊයේ වාර්තා වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ ගැන පැහැදිලි කරමින් කියා සිටියේ එය රෝගය නැවත වැළඳීමක් නොවන බවයි. මේවා පැහැදිලි කරනවා නම් ඔහුට මේ රෝගය හැදිලා දෙසරයක් PCR පරීක්ෂණය කරලා නෙගටිව් ආකාරයට සටහන් වුණාම තමයි මුල්ලේරියාව රෝහලෙන් ඔහුව නිවෙස් බලා යවන්නේ. අපි හැම විටම මේ හැම රෝගියෙකුටම කියනවා නිවෙස් බලා ගිහිල්ලා දින 14ක් තවදුරටත් නිවස තුල නිරෝධායනය වන්නට කියලා. එතකොට මේ පුද්ගලයා එසේ නිරෝධායනය වෙමින් සිටියේදී දින 14 ඇතුළත ඔහුට ඇති වූ පපුවේ අමාරුවක් නිසා තමයි ශ්‍රී ලංකා ජාතික රෝහලට ඇතුළත් වෙලා තියෙන්නේ. මෙහිදී වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් මගින් කරනු ලැබූ PCR පරීක්ෂණයක් අනුව පොසිටිව් ලෙස සටහන් වෙලා තියෙනවා. මේ සඳහා අත් වශයෙන්ම පැහැදිලි කිරීම් දෙකක් තියෙනවා. එකක් තමයි ඊටාම අඩු මට්ටමේ වෛරස් පිටවීමක් තත්වයක් රෝගියෙක් තුල තියෙන්න පුළුවන්. ඒක විචල්්‍ය වන්නට පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔවුන් රෝගය පතුරවන පිරිසක් විදියට. ඊළඟ පැහැදිලි කිරීම තමයි මියගිය RNA කොටස් මේ පරීක්ෂණයට අහුවන්න පුළුවන්. ඒ වෛරස් සක්‍රිය තත්ත්වේ නැහැ. ඒ නිසා මෙය පැහැදිලිව අප කියනවා නැවත රෝගය වැළඳීමක් නොව මේ රෝගය වැළඳුණු පුද්ගලයාට අර මම කී ආකාර දෙකෙන් එකකට ඇති වූ තත්ත්වයක්. මෙහිදී ඔහු රෝගය පතුරවන්නෙක් බවට පත්වන්නේ නැහැ. කෙසේ වෙතත් මොහු දැන් නැවත රෝහල් ගත කරලා මොහුගේ පර්යේෂණ කරනවා. COVID-19 රෝගය වැළඳී ඇති බවට ඊයේ 15 දෙනෙකු තහවුරු කර ගැනුණු අතර ඉන් 12 දෙනෙකු නාවික හමුදා සමාජිකයන්.
ඉන් 10 දෙනෙකු නිවාඩු ගොස් පැමිණි අයවන අතර අනෙක් දෙදෙනා වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බවයි වාර්තා වන්නේ. තවත් රෝගීන් දෙදෙනෙකු ඊයේ වාර්තා වූයේ නාවික හමුදා සමාජිකයන් සමග සමීප සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් අතරින්. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලැබ සිටියා. COVID-19 රෝගීන් ඉකුත් පැය 24 තුළද ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. එම පිරිස 1691ක්. එක්සත් රාජධානියෙන් මරණ 621ක්, ඉතාලියෙන් මරණ 474ක් සහ බ්‍රසීලයෙන් මරණ 340ක් වාර්තා වුණා. ඉක්වදෝරයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 308ක්. ස්පාඤ්ඤයේ ඉකුත් පැය 24 තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 276ක් ලෙසයි. අසල්වැසි ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ කොවිඩ් මරණ 100ක් වාර්තා වී තිබෙනවා. එම කාල සීමාවේ ශ්‍රී ලංකාවෙන් මරණ කිසිවක් වාර්තා වී නැහැ. මේ අතර මුලතිව් ගුවන් හමුදා කඳවුර නිරෝධායන මධ්‍යස්ථානයේ දෙදෙනෙකු මියගොස් ඇත්තේ COVID-19 රෝගයේ වැළඳීමෙන් නොවන බවට තහවුරු වී තිබෙනවා. ඒ ඔවුන්ගේ PCR පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුවයි. මුලතිව් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකදී අවුරුදු 75ක පුද්ගලයෙක් සහ 80ට වැඩි පුද්ගලයෙක් දෙදෙනෙක් මියගොස් තියෙනවා. මේ බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් මේ කඳවුරු වලට ගෙන ගියපු උදවිය මොවුන් එක් පුද්ගලයෙක් ඇත්ත වශයෙන්ම හෘද රෝග තත්වයක් නිසා මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තව පුද්ගලයෙක් වෙනත් එවැනි කාලීන රෝග තත්වයක් නිසා මිය ගිහිල්ලා තියෙනවා. එතකොට මේ අයගේ PCR පරීක්ෂණ කරලා තියෙනවා. එම PCR පරීක්ෂණ COVID-19 නොවන බවට හඳුනාගෙන තියෙනවා. ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කරලා ඒ කටයුතු අවසන් කරලා තියෙනවා. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන පූනානි සහ වැලිකන්ද යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කාල සීමාව අවසන් කළ තවත් පිරිසක් ඊයේ පිටව ගියා. 84 දෙනෙකු එම පිරිසට ඇතුළත්. පිටව යාමට පෙර සියලු දෙනා PCR පරීක්ෂණයකටද භාජනය කෙරුණා. නිරෝධායන කාල සීමාව අවසන් වන බවට සහතිකය ඔවුන්ට පිරිනමා තිබෙනවා. බේරුවල පන්නිල සහ චීන කොටුව යන ප්‍රදේශවලින් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය පළමු කණ්ඩායම සිය නිරෝධායන කාල සීමාව අවසන් කර නිවෙස් වෙත ඊයේ පැමිණියා. මේ පිරිස පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණේ දින 30කට පමණ පෙරයි. ඊයේ පැමිණි පිරිසට 76 දෙනෙකු ඇතුළත්. COVID-19 රෝගයේ වැළඳී සිටි තවත් 10 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ පිරිස 182ක්. රටට සහ ජනතාවට සෙත්පතා අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධිඅභ්‍යාස ඊයේ සවස ආගමික වතාවත් පැවැත්වුණා. ඒ ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් අනුරාධපුර පුදබිමට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අටම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. රුවන්වැලි මහා සෑරදුන් අභියස අද උදෑසන පැවති කිරි ආහාර පූජාවටද එක් වූ ජනාධිපතිතුමා ආගමික වතාවත් තුළ නිරත වෙමින් රටට සහ ජනතාවට සෙත් ප්‍රාර්ථනා කළා. සෑරදුන් අභියස විශේෂ සෙත් පිරිත් සජ්ජායනාවක්ද පැවැත්වුණා. ජනාධිපතිතුමා රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදක උන්වහන්සේ සමග සුහද පිළිසඳරකද නිරත වුණා. අනතුරුව මිරිසවැටිය රාජමහා විහාරස්ථානයේ වෙත ගිය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමියන් බැහැදුටුවා. කොරෝනා මර්ධනයට රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිතුමා උන්වහන්සේ දැනුවත් කළා. මිරිසවැටිය විහාරාධිපති හිමියන් ප්‍රකාශ කළේ එම වැඩපිළිවෙලට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරන බවයි. අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන්ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. දිස්ත්‍රික්ක 21ක ඇඳිර නීතිය හෙට අලුයම 5ට ඉවත් කොට රාත්‍රී 8ට යලි පැනවීමට නියමිතයි. අධි අවදානම් කලාපවල ඇඳිර නීතිය තවදුරටත් බලපැවැත්වෙනවා. අදත් සමස්ත දෙවයිනටම ඇඳිර නීතිය ක්‍රියාත්මකයි. දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම ලබන 11 වන දින ආරම්භ කරන බව රජය පවසනවා. අධි අවදානම් කලාපවල ඇඳිර නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමටයි පියවරගෙන ඇත්තේ. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා රජය ඇඳිරි නීතිය පැනවූ අතර එහි වැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙනුනේ කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයි. ඒ අනුව එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා. සෙසු දිස්ත්‍රික්කවල අප්‍රේල් 30 රාත්‍රී 8 සිට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට අලුයම 5 දක්වා බලපැවැත්වෙනවා. එම දිස්ත්‍රික්ක 21 ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 තෙක් පමණයි. එම දිස්ත්‍රික්කවල මැයි 6 රාත්‍රී 8ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 අලුයම 5 තෙක් දිගටම ක්‍රියාත්මකයි. ඒ අනුව මැයි 6 රාත්‍රී 8 සිට 11 වන දින අලුයම 5 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. හෙට
බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇරුණුකොට අනෙක් ප්‍රදේශවල ඇඳිරි නීතිය උදෑසන 5ට ඉවත් වෙලා යලිත් රාත්‍රී බලපෑවෙන්නේ. දැන් මෙම කාලය තුල විශේෂයෙන් මේ ප්‍රදේශවල ජනතාව නිරෝධායන රීතීන් වලට ගරු කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. සෑම අවස්ථාවකදීම තමන්ගේ සේවා ස්ථානයක් වෙත යනවා නම් රැකියාවක් වෙත යනවා නම් පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න, දුරස්ථභාවය තබා ගැනීමට කටයුතු කරන්න. ඒ වගේම විශේෂයෙන්ම මෙම ප්‍රදේශවල සේවා ස්ථාන, කර්මාන්තශාලා වෙනත් ව්‍යවසායක ආයතන පවත්වාගෙන යන හිමිකරුවන් ඒවා කළමනාකරුවන් විසින් දුරස්ථභාවය ආරක්ෂා වන පරිදි තම සේවකයන් අදාළ රාජකාරිවල යෙදවීමට කටයුතු කළ යුතු වෙනවා. වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා ජනයා අනවශ්‍ය ලෙස මාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවලට එක්රැස්වීම වැළකී සිටිය යුතුයි. ගමනාගමන මණ්ඩලය බස් රථවල හා දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සඳහා යන එන අයට පමණක් සීමා කර තිබෙනවා. අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළ යුතු අය හැර සෙසු ජනයාගෙන් රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින ලෙස ඉල්ලීමක් කෙරෙනවා. කවරෙකු හෝ නිවසින් බැහැරට යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණයි. මේ සෑම අවස්ථාවකම කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුයි. පොලිස් බලධාරීන් විසින් නිකුත් කර ඇති ඇඳරි නීති බලපත් වළංගු වන්නේ රියතුරු සහ රථයේ ගමන් කරන අය මුව ආවරණ පැළඳ සිටින්නේ නම් පමණයි. ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24ක කාලය තුළ ඇඳරි නීතිය උල්ලංඝනය කළ 1088 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලිස් භාරයට ගැනුණු වාහන සංඛ්‍යාව 307ක්. ඇඳරි නීතිය පැන වූ දින සිට මේ දක්වා එය කඩකිරීම හේතුවෙන් 45115 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාල සීමාවේ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 11690ක්. ඇඳරි නීතිය කඩකරන්නන් සොයා තවදුරටත් දිවෙන පුරා මෙහෙයුම් ක්‍රියාත්මකයි. නිරන්තරයෙන් අද දිනේ විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා නිරෝධායන ඇඳිරි නීතියට පටහැනිව කටයුතු කරන අය පිළිබඳව සොයා බැලීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සහ මත්පැන් ජාවාරම් කරුවන් ගැන වැඩි අවධානය යොමු කර තිබෙනවා. ඒ නිසා හැම දිනාගෙන්ම ඉල්ලා සිටිනවා නිරෝධායන ඇඳිරි නීතියට ගරු කරමින් කටයුතු කරන ලෙස. දැන් මෙතෙක් කල් අපි කරේ ඇඳිරි නීතිය තිබෙන අවස්ථාවේදී පමණයි පුද්ගලයන් අත්අඩංගුවට ගත්තේ. නමුත් දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති නිර්ණායකවල සඳහන් වෙනවා ඇඳිරි නීතිය ඉවත් වෙන කාලය තුලත් මේ සෞඛ්‍ය පුරුදු අනුව ජනතාව කටයුතු කළ යුතු බව. එවැනි පුරුද්දකට පටහැනිව යමෙක් කටයුතු කරනවා නම් එය නිරෝධායන රීතීන් යටතේ වරදක් වෙනවා. එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් අත්අඩංගුවට ගැනීමටත් පොලිසියට හැකියාවක් ලැබෙනවා. මැයි 11 සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කෙරෙන්නේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විශේෂඥ උපදෙස් මත පමණක් බව මගේ ප්‍රවාහන කළමනාකරන අමාත්‍යාංශය පවසනවා. පෞද්ගලික බස් රථ හිමියන් විසින් යොමු කරනු ලැබ ඇති එල්ලීම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බවද අමාත්‍යාංශය කියා සිටියා. 19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය මැයි 11 දින සිට ලිහිල් කිරීමට රජය ගෙන ඇති තීරණය යථාර්ථයක් කර ගැනීම සඳහා පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. අමාත්‍ය මහින්ද අමරවීර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ප්‍රවාහන අංශභාර නිලධාරීන්ද ඊට සහභාගී වුණා. ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. ඒ අනුව ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ විශේෂඥ උපදෙස් අනුව කටයුතු කිරීම, ඒ පිළිබඳව වූ මාර්ග උපදේශන ඉල්ලා ලෝක සෞඛ්‍ය සංවිධානයට ලිපියක් යොමු කිරීම මෙන්ම දැනට පෞද්ගලික බස් රථ හිමිකරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ඉල්ලීම් සම්බන්ධවද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම ඉල්ලීම් සාධාරණ වුවද මේ අවස්ථාවේ රජයට තවදුරටත් සහන සලසා දීම කළ නොහැකි බවයි. බස් රථවල ආසන ප්‍රමාණයට මගින් ගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකි වුවද එය ක්‍රියාත්මක කළ යුත්තේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විශේෂඥ උපදෙස් මත පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කළා. ගාල්ල වරායේ නවතා ඇති නෙදර්ලන්ත නෞකාවට අවශ්‍ය කාර්ය මණ්ඩලයේ රැගත් විශේෂ ගුවන් යානයක් අද පෙරවරුවේ මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපළට ළඟා වුණා. ඒ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපළේ සිටයි. නෞකා කාර්ය මණ්ඩලයට ලැබුණු විශේෂ අවසරයක් මත ඔවුන් දිවයිනට පැමිණියා. ඊට 230 දෙනෙකු ඇතුළත්. එම පිරිස පූර්ණ විසබීජානුහරණයකට ලක් කිරීමෙන් පසු ගාල්ල වරායේ ඇති නෞකාව වෙත රැගෙන යනු ලැබුවා. එම නැවෙහි මේ වන විටත් සේවයේ නියුතු 53 දෙනෙකු අද රාත්‍රී ඇම්ස්ටර්ඩෑම් බලා පිටත්ව යාමට නියමිතයි.
කොරෝනා මර්ධනය වෙනුවෙන් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙල හමුවේ විපක්ෂයේ ක්‍රියාකාරීත්වය ගැන කනගාටු වන බව ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද හිමියන් පවසනවා. කරුණු හරියට අවබෝධ කර ගැනීමෙන් තොරව ඇතැම් දේශපාලඥයින් කටයුතු කරන බවද උන්වහන්සේ කියා සිටිනවා. සියලුම පක්ෂයන්ගේ සහයෝගය ලැබෙනවා නම් ඉතාම හොඳයි කියලා හිතෙනවා. ඒ වෙනුවට විපක්ෂයේ මේ වෙලාවේ මට පේන්නේ මිනිස්සුන්ගේ ඔළුව නරක් කරන, හිත දූෂණය කරන, බොරු ප්‍රචාර කරන බවයි. උදාහරණයක් වශයෙන් ඒගොල්ලෝ කියනවා ලෝකෙන් විශාල මුදලක් එනවා, ඒකයි මිනිසුන්ට බෙදලා නොදෙන්නේ කියලා. නමුත් ඇති හැටියෙන් බලන්නට ඕන. ඊළඟට නිකම් මේ මිනිස්සුන්ට බෙදලා දෙන්න යුරෝපීය රටවල්වත් වෙන රටවල්වත් වෙන කාටවත් ණයටවත් ඒ වගේම සල්ලි නිකම්වත් දෙන්නේ නැහැ. නීති දාලා තියෙන්නේ. එහෙම තියෙති ඇයි අපේ මේ දේශපාලකෝ අහිංසක ජනතාව නොමග යවන්න, හිත දූෂණය කරන්න, රජයට සල්ලි ලැබෙනවා බෙදා දෙන්නේ නැහැ කියලා බොරු ප්‍රචාර කරලා මේ වෙලාවේ මේ වැඩ කඩා කප්පල් කිරීම ඉතාම වැරදි. ඒ නිසා ඉතාම ඕනෑකමින් ඉල්ලනවා දේශපාලකයන්ගෙන් විශේෂයෙන්ම මේ වෙලාවේදී බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න, ඔයත්න්ගේ නොදෙනීම ගැන මිනිසුන්ට පසුව බොහොම චෝදනා කරන්නටත් ඉඩ තියෙනවා. නිසා බුද්ධියෙන් යුතුව කටයුතු කරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. වේවකාව සඳහා ගොවීන්ට පරිසර හිතකාමී බයෝෆිල්ම් ජෛව පොහොර නොමිලේ බෙදා දීම මේ දිනවල සාර්ථකව සිදු කරනවා. එය ක්‍රියාවට නංවා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුවයි. ගොවි ජනතාව රසායනික පොහොර භාවිතයෙන් ක්‍රමානුකූලව ඉවත් කිරීම රජයේ අපේක්ෂාවයි. එයට විසඳුමක් ලෙසයි බයෝෆිල්ම් ජෛව පොහොර මෙරට ගොවි ජනතාවට හඳුන්වා දීම සිදු කෙරෙන්නේ. ඔවුන් වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනයට යොමු කිරීම මූලික අරමුණයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව සඳහා බයෝෆිල්ම් කාබනික පොහොර නොමිලේ බෙදා දීම අද ආරම්භ කෙරුණා. මේ යටතේ කුරුණෑගල, වෙල්පල්ල, බඩහපල, කොබේගනේ, කුබුග්ගැටේ, පඬුවස්නුවර, වැල්ලව යන ගොවි ජන සේවා බල ප්‍රදේශවල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. පළමු අදියරේදී කාබනික පොහොර නොමිලේ බෙදා දීම සිදු කෙරුණේ වෙල්පල්ල ගොවි ජන සේවා කාර්යාලයේදී. පොහොර භාවිත කරන ආකාරය පිළිබඳව ගොවීන් දැනුවත් කරනු ලැබුවා. මේ තියෙන්නේ අපේ මේ බයෝෆිල්ම් පොහොර එක පාවිච්චි කරපු කුඹුරක ගොයම් පැලයක්. මේකේ දැන් මේ දවස් 4ක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ සංජීව මහත්තයා කුඹුරේ. පළවෙනි පොහොර මුරේ දවස් 4ක් ගෙවිලා තියෙනවා මේකට. එතකොට පැල 3ක් තියෙනවා මේක. එතකොට මේ තියෙන්නේ පොහොර අපේ පොහොර පාවිච්චි නොකරපු වෙනත් කුඹුරක ගොයම් පැලයක්. එතකොට ඒකේ එක පැලයයි මේ අවශේෂ මේ මුල් තියෙන කිරි මුල් තියෙනවා මේ නමුත් ගහ වර්ධනය වෙලත් නැහැ, පැල දාලත් නැහැ. වසර ගණනාවක් පුරා බයෝෆිල්ම් ජෛව පොහොර කෘෂිකාර්මික වගාබිම් වලට සාර්ථකවත් හදා බැලීමෙන් අනතුරුවයි වේවකාව සඳහා හඳුන්වා දී ඇත්තේ. ඒක බොහොම වැදගත් කාර්යයක්. මොකද මෙච්චර කාල ගොවියෝ වැඩ කරේ මේ බහුජාතික සමාගම් කියන විදිහට. නමුත් ඒකෙන් දුප්පත් වුණා නිසා ගොවියෝ පොහොසත් වුණේ නැහැ. මාකන්ද්‍රයාය තියෙන කුඹුරු අනුව බැලුවොත් කවුරුවත් පොහොසත් වෙච්ච ගොවියෝ නැහැ. මේ ලංකාවේ නොමිල දීලා මිනිස්සුන්ට පරිහරණය කරන්න උගන්වුවොත් අපිට මීට වඩා අඩු මුදලට මේ රටට කැම දෙන්න පුළුවන්. ඒතකොට ගොවි මහතුරුන්ට හරියම අවවාදයක්, අනුශාසනාවක් සහ උපදේශයක් ලැබෙනවා නම් ඒ මිනිස්සු නිවැරදිව ඒ කටයුතු කරනවා. ගොවි මහතුරු හැමදෙනෙක් දන්නේ නැහැනේ. දන්න මහතුරු උගන්වන දේ පිළිබඳව අපි හරි වැදගත් විදිහට සලකනවා. 2002 වර්ෂයේ සිට කරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵලයක් විදිහට ජෛව පටල ජෛව පොහොර කියන පොහොර වර්ගයක් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. මේක තනිකර සුද්ධජීවී ගහණයක්. මේ විශේෂත්වය වෙනුවෙන් මේක අපේ ලංකාවේ විවගාවට සහ අධික ලෙස රසායනික පොහොර භාවිත කරන්නන්ට හොඳ ප්‍රතිඵලදායක පොහොරක්. මේක මගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත වී වර්ග වලට පොහොර යොදනකොට එයින් 133ක් රසායනික පොහොර අඩු කරන්න පුළුවන්. මෙම ජෛව පටල ජෛව පොහොර යොදීමෙන් මෙම යලකන්නේ සිට දිවයින පුරා වී ගොවීන් සඳහා පොහොර නොමිලේ ලබා දෙන බව රජය පවසනවා. උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය සමග එක්ව මෙහි ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරනවා. මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහාද යලකන්නේ සඳහා නොමිලේ පොහොර ලබා දීම මේ දිනවල සිදු කරනවා.
අප වාර්තාකරු පවසන්නේ කන්තලේ ගොවි ව්‍යාපාරය පමණක් අක්කර 22,000ක විවගා කර ඇති බවයි. අපි ඊවතාවන මුදල් වලට තමයි පොහොර ගත්තේ. මේ වතාවේ ඇත්තම රජයෙන් අපිට පොහොර නොමිලේ ලබා දීලා තියෙනවා. ගොවිය හරි ප්‍රීතියෙන් ඒ පොහොර ටික අරගෙන යනවා. මේ සැරේ අපි කියන්නේ නොමිලේ පොහොර ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම මේ රජයට ස්තුතිවන්ත වෙනවා. අද මේ දුප්පත් අහිංසක අසරණ මිනිසුන්ට මේක සහනයක් ලබා දුන්නේ කරක් ස්තුතිවන්ත වෙනවා. වෙසක් සතිය හෙට සිට ක්‍රියාත්මකයි. වෙනදා මෙන් වෙසක් සැමරීමට මෙවර හැකියාවක් නැහැ. එම නිසා නිවෙස්වලදීම ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් ආගමික වතාවත්වල නියැලෙන ලෙස කෝට්ටේ ශ්‍රී කල්යාණී සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තේපානේ ධම්මාලංකාර හිමියන් සදහැවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවර වෙසක් උත්සවය පවත්වන්නට සිද්ධ වන්නේ තමන්ගේම නිවෙස්වල. තමන්ගේ නිවසේ සිල් සමාදන් වෙලා හොඳින් සිල් ආරක්ෂා කරමින් බොහොම සාමකාමීව පවුලේ සෑම දිනාටම එකතු වෙලා පුළුවන්කම තිබෙනවා වෙසක් සමරන්න. හැම දිනාම පුළුවන් තරම් තමන්ගේ වෙසක් දිනයේ උතුම් දිනෙහි ප්‍රතිපත්ති රකින්නට තමන්ගේ නිවෙස්වලටම වෙලා කටයුතු කරන හැටියට බොහොමත්ම කාරුණිකව හැම දිනාටම මතක් කරනවා සිහිපත් කරනවා. නිවාස තුලම සිටමින් ආමි සහ ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජනතාවට දැනුම් දී තිබෙනවා. වෙසක් සැරසිලි පහන් කූඩු පහන් පූජා ආදිය තම නිවාස පරිශ්‍රයේදීම සිදු කළ හැකියි. පිරිත්හා ධර්මදේශනා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් පමණක් සංවිධානය කළ හැකියි. වෙසක් කලාප, දන්සැල්, තොරණ, පෙරහර ආදී ජනතාව ඒකරාශී වන වැඩසටහන් පැවැත්වීම තහනම් කර තිබෙනවා. පවතින වාතාවරණයේ හමුවේ තම නිවාසවල සිටමින් වෙසක් උත්සවයට සූදානම් වන අයුරුයි මේ. වෙසක් සැරසිලි සහ පහන් දැල්වීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බාධාවකින් තොරව නිවෙස්වලටම සැපීමේ අවස්ථාව වෙළඳුන්ට සලසමින් සෞඛ්‍ය උපදෙස් ආරක්ෂා කර ගැනීම සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂකාංශවල සහාය තමන් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගනිමින් පාසල් වසා දැමීම නිසා ඒකාකාරී ජීවන රටාවකට මුහුණ දී සිටින දරුවන්ට මෙමගින් නව අත්දැකීමක් ලබා දීමේ අවස්ථාව හිමි වන බව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන්. අනුරාධපුර මහවිලච්චිය ගොවි ජනපදයේ අකර දහසක පමණ වට්ටක්කා වගාවට හඳුනා නොගත් රෝගයකින් තර්ජනෙල්ල වී තිබෙනවා. මේ වන විට අක්කර 400ක පමණ වගාවෙහි මෙම රෝගය දක්නට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරීන් දැනුවත් කර ඇතත් ඊට නිසි ප්‍රතිකාර ලැබී නැතැයි ගොවීන් පවසනවා. මේ පේන්නේ මේ රෝගේ හැදීගෙන ඉන්නේ මේ මෙහෙම වකුඩු වෙනවා. ඉතින් අපි දන්නෙත් නෑ මේ බේත කොච්චර ගැලෙව්වත් හරියන්නේත් නෑ මේක. මේ වෙලට අපි සෑහෙන්න වියදම් කරලා තියෙන මේක මේ අඩි 2මාරක් 3ක් ගියාට පස්සේ වකුඩු වෙලා යනවා. කොඩේ ඇවිල්ලා තියෙන ඉතින් මේකට මහත් කිසිම බෙහෙතක් නෑ. පොහොර දෙපාරක් දැම්ම තෙල් ගැහුවා. උකට තෙල් වගේක් ඇවිල්ලා තියෙනවා කියලා ආයෙ ගිහිල්ලා ආයෙ අරන් ඇවිල්ලා උදේ හවස දෙකේ තෙල් ගැහුවා. ඒ වුණාට හරි ගිහිල්ලා නෑ. මේ වට්ටක්ක දැන් රෑන් යන්න ළඟයි. ඒ වගේ මේ කහ වෙලා තියෙන ඒ වගේ ගෙඩි හැදෙන්නෙත් නෑ කියලා කියන්නේ. පොළොන්නරුව මහරෝහලට කොරෝනා සැකසහිත රෝගීන් පරීක්ෂා කිරීම සඳහා ආරක්ෂිත කුටියක් පරිත්‍යාග කරනු ලැබුවා. ඒ මින්නේරිය ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය විසින්. මෙම ආරක්ෂිත කුටිය දින 7ක් වැනි කෙටි කාල සීමාවකදී නිපදවා තිබෙනවා. වැය කර ඇති මුදල රුපියල් ලක්ෂයක්. රෝගියෙකුගේ මුඛය හා නාසයේ තරල පරීක්ෂා කිරීමේදී මෙම ආරක්ෂිත කුටිය ප්‍රධාන වශයෙන් ඉවහල් වන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. පානදුර මූලික රෝහලටද කොරෝනා වෛරස සැකසහිත රෝගීන් පරීක්ෂා කිරීමේ ආරක්ෂිත කුටියක් පරිත්‍යාග කෙරුණා. ඊට දායක වූයේ චිත්‍රා සුමන මෝටර් රථ සමාගමයි. රෝගීන්ගේ ජෛව පටල ලබා ගැනීමේදී මෙම විශේෂ කුටිය වෛද්‍යවරුන්ට වැදගත් වන බව ඔවුන් පවසනවා. ඒ වටිනාකම රුපියල් ලක්ෂ 1.5කට අධිකයි.
කොරෝනා ආසාදිත රෝගීන්ගේ ප්‍රාශ්වාස වාතය පිරිසිදු කර පරිසරයට මුදාහැරීමේ උපකරණයක් නිපදවීමට ගම්පල තරුණයෙකු සමත්ව තිබෙනවා. ඔහු නුවන් අනුරුද්ධ. මීට පෙරද ඔහු මෙවැනි නව නිර්මාණ රසක් සිදු කර තිබෙනවා. මේ නිර්මාණය ගම්පල ශික්ෂණ රෝහලේ ස්වසන හා නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අසංක බස්නායක මහතාගේ අධීක්ෂණයට යොමු කෙරුණා. ලෝක නිදහස් මාධ්‍ය දිනය අදයි. මෙවර එහි තේමාව බියෙන් සහ පක්ෂග්‍රාහීත්වයෙන් තොර මාධ්‍යකරණයක් යන්නයි. යුනෙස්කෝ සමුළුවේ නිර්දේශ මත 1993 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ලෝක නිදහස් මාධ්‍ය දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොවිඩ්-19 වසංගතයේ ලෝපුරා පැතිරී පවතින මෙවැනි වකවානුවක ලෝපුරා ජනමාධ්‍යවේදීන් ජීවිත පරිත්‍යාගයෙන් සිය රාජකාරී ඉටු කරන පසුබිමක මෙවර නිදහස් මාධ්‍ය දිනයේ සැමරීම විශේෂත්වයක්. ලෝක නිදහස් මාධ්‍ය දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කළ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ මෙවන් අවස්ථාවක සාධාරණ සහ ශිෂ්ට සම්පන්න තොරතුරු වලින් ලෝක ජනතාව දැනුවත් කිරීමේ වගකීම ඉටු කරන මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව ජීවිත ආරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්ෂාව සලසා ගනිමින් වාර්තාකරණයට ඉඩ ප්‍රස්ථා සැලසීම වැදගත් බවයි. එසේම මාධ්‍යවේදීන්ට තර්ජන, ගර්ජන හා බලපෑම් වලින් තොරව මාධ්‍ය හැසිරවීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීම ලොව සියලු වගකිය යුතු අංශවල යුතුයකමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් මෙරට මාධ්‍ය නිදහස සුරක්ෂිත කොට පෝෂණය කිරීමට වත්මන් රජය කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළා. මාධ්‍ය වාරණ සීමා කිරීම, දේශපාලන දඩයම් සහ පලිගැනීම් සඳහා මාධ්‍ය යොදා ගැනීමේ සංස්කෘතිය වත්මන් රජය අවසන් කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. රට පැහැදිලිව දකින පරිදි පසුගිය රජයේ සමයේදී අපි විපක්ෂයේ භූමිකාව ඉෂ්ට කරන්නේ වී නමුත් කිසිම රාජ්‍ය මාධ්‍ය ආයතනයක දොර විපක්ෂයට විවෘත නොවුණා පමණක් නොව රාජ්‍ය මාධ්‍ය ආයතන විසින් වෛරීය පදනම් මත මේ රටේ හිටපු රාජ්‍ය නායකවරුන්ට වගකිව යුතු පුරවැසියන්ට රණවිරුවන්ට රටේ බුද්ධ්‍යංශවලට එලව එලවා පහර දීම සඳහා රාජ්‍ය මාධ්‍ය යොදාගත්ත සංස්කෘතියක් තුළ තමයි අපි ගෙවුණ වසර 5 ගත කළේ. නමුත් මම මේ විෂයභාර අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු කිසිම මාධ්‍ය ආයතනයකට විරුද්ධ පක්ෂයේ දඩයම් කිරීම සඳහා එකම වචනයක්වත් ප්‍රකාශ කළ බව ඔප්පු කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි සෑම මාධ්‍ය ආයතනයකටම නිදහස දීලා තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය ආයතන වලටත් විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡා, විපක්ෂයේ සම්මුඛ සාකච්ඡා, විපක්ෂයේ වාද විවාද වැඩසටහන් යනාදී විපක්ෂය රාජ්‍ය මාධ්‍යවල සහභාගී කරගන්න ඉඩ ප්‍රස්ථා ලබා දීමෙන් පසුගිය රජය සමග සාපේක්ෂව සැසඳීමේදී රාජ්‍ය මාධ්‍ය නිදහස් කිරීමට හැකියවීම සම්බන්ධයෙන් අපි ආණ්ඩුවක් විදියට මාධ්‍ය මර්ධනයට දායක නොවුන පිරිසක් ලෙස අලුත් ආණ්ඩුව ලෝකයට ආදර්ශයක් පණිවිඩයක් ලබා දීලා තිබෙන බව ලෝක මාධ්‍ය නිදහස් දිනයේදී සඳහන් කරන්නට කැමැති වෙනවා. හැටන් ඇබෝස්ලි දේවත්තේ කම්කරු නිවාස පේලියක හටගත් ගින්නකින් නිවාස 14ක් විනාශ වී තිබෙනවා. ගින්න හටගෙන ඇත්තේ ඊයේ සවස 6:30ට පමණ. නිවාස 9ක් මුළුමනින්ම විනාශ වී ඇති අතර පවුල් 14කට අයත් 50 දෙනෙකුට එම තේවත්තේ උත්සව ශාලාවක හා ඥාතීන්ගේ නිවෙස්වල නවාතැන් පහසුකම් සලසා දීමට වතුපාලන අධිකාරිය පියවරගෙන තිබෙනවා. ගින්න ඇති වූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් එක්ව ඒ නිවා දැමීමට උත්සාහ කළද එම ව්‍යායාමයේ සාර්ථක නොවූ බැවින් හැට නගර සභාවේ ගිනි නිවන රථය යොදා ගැනීමට සිදු වුණා. නිවාස පේලියේ එක් නිවසක හටගෙනු ගින්න වේගයෙන් පැතිර ගොස් තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නැහැ. හැටන් පොලිසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි. ගාල්ල හපුගල අපේගම ආදර්ශ ගම්මානයට ආසන්න ලඳුකැලෑ ප්‍රදේශයේද ඊයේ පස්වරුවේ ගින්නක් හටගෙනුණා. අප වාර්තාකරු පවසන්නේ අක්කර 10කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි. කුරුඳු වගාවකටද හානි සිදුව තිබෙනවා. ගාල්ල මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ විසින් ගින්න නිවා දැමීමට පියවර ගනු ලැබූ අතර පොද්දල පොලිසිය විමර්ශන සිදු කරනවා. වනාලේ ගම්වැදීම වැළැක්වීම සඳහා දෙහි ශාකවලින් සමන්විත ජීව වැටක් ස්ථාපනයට පියවරගෙන තිබෙනවා. එය ඉදිකෙරෙන්නේ රට පුරා ඇති විදුලි අලිවැට සියල්ල ආවරණය වන පරිදි. පළමු අධීර වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරුණා. අනුරාධපුර තන්තිරිමලය විල්පත්තුව වනජීවී කලාපය තුළ ඉදිකර ඇති විදුලි අලිවැටට පිටුපසින් මෙම ජීවවැට ස්ථාපනය කෙරෙනවා. එය ඉදිකෙරෙන්නේ තන්තිරිමලයේ විල්පත්තුව වනජීවී කලාපය තුළ කිලෝමීටර 123ක දුරක් ආවරණය වන පරිදි. එම දුර ප්‍රමාණය ආවරණය කරමින් මෙම ජීවවැට සකස් කෙරෙන අතර ඒ සඳහා දෙහිපැළ 50,000ක් රෝපණය කිරීමට නියමිතයි.
ජීව වැට පිහිටුවීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අඩ්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි. සමාරම්භක අවස්ථාවට වනජීවී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා. මේ පැල කරලා තියෙන්නේ අපේම විල්පත්තු බලකායේ බටයින් ඔවුන්ගේ ශක්තිය අලිවට නඩත්තු කරනවා එහාට ගිහිල්ලා මේ රටේ පවතින වනාලි ගැටලුවට විසඳුමක් විදිහට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරන්න ඔවුන්ගේ සහයෝගය ලබා දෙන වැඩසටහන ඉදිරියටත් දිගටම කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ විද්‍යාඥයෝ ඒ වගේම මේ පිළිබඳව අධ්‍යක්ෂින් තියෙන පරිසරවේදීන් කරුණු ඉදිරිපත් කරා මේ විදුලි වැටට අමතරව ජීව වැටවල් ඉදි කරපුවාම ඒක හොඳයි කියලා. ඒ අනුව දැනට හඳුන්වලා දීලා තියෙනවා කන වර්ග පාවිච්චි කරන්න තල් වැට ඒ වගේම අපි අද ආරම්භ කරපු දෙහි පාවිච්චි කරලා දෙහි වැටවල ඉදි කරන්න. අපි රට පුරාම මේ ජීව වැටවල් ඇති කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. අපේ අගමැතිතුමා අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍යතාවය තියෙනවා මේ රටේ තියෙන අලිමිනිස් ගැටුම පුළුවන් තරම් ඉක්මනින් ඉවර කරන්න. ඒ සඳහා ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් ඇමතිවරයා හැටියට මිලියන 2600 ගාණක් මුදල් ලබා දීලා තියෙනවා මේ ආරක්ෂා කරන්න, ගම් ආරක්ෂා කරන්න, ජන ජීවිත ආරක්ෂා කරන්න. ඒත් සමගින් අදට නියමිත ජාතික රූපවාහිනී දිවා පුවත් විකාශය නිමාවට පත්වනවා. රාත්‍රී 8ට අපගේ ප්‍රධාන සිංහල ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න. ආයුබෝවන්